අද මම කියලා දෙන්නේ හිතාගෙන ඉන්නවා ටිකක්. ගිය පාරේ කියලා දුන්නා නේද මේ කුසල් සිතක නාම ධර්ම. එහෙම නේද? මහත්යට මත් ඉරණේ මේ කුසල සාධාරණ කියලා කිව්වනේ. අපි පින්කමක් කරනකොට ඒ පහළ වෙන සිතක නාම ධර්ම සලකා ගැනීමට රූප ධර්ම සලකා ගැනීමට හේතු වන ධර්ම කරුණක් අපි ගිය පාර කිව්වා. මේ පාර අපි ඒක කියනවා කන්ටිනියුේෂන් එකක්. හොඳයි ගිය පාර කියපු ටික මතකයි? මේ මාසයේ කියපු ටික. මේ මාසෙ කිව්වේ කුසල සාධාරණ. ඔව්. මේ සාධාරණ කතාව කියනකොට සාධාරණ කතාව කියනකොට තුන් තැනක සාධාරණ කතාව කියවෙනවා. ස්ථාන තුනක සාධාරණ කතාව කියවෙනවා. ඒ ස්ථාන තුනේ සාධාරණ කියලා කියන්නේ ඇයි කියන එක දැනගත්තොත් හරි හොඳයි. දැන් බලන්න එක තැනක තියෙනවා සර්වචිත්ත සාධාරණය කියලා. තියෙනවනේ. චෛතසික ධර්ම කීයක් තියෙනවද? 52ක් තියෙනවා. ඒ චෛතසික ධර්ම 52කින් චෛතසික ධර්ම 52ම යෙදෙන්නා වූ හිත මොකද්ද? චෛතසික ධර්ම 52ම යෙදෙන හිත. චෛතසික ධර්ම 52ම යෙදෙන සිත. එහෙම හිතක් නැහැ. අන්න. කුසල් සිත්වල අකුසල් චෛතසික නැහැ. අකුසල් සිත්වල කුසල් චෛතසික නැහැ. කවදාවත් දෙන්නේ නැහැ. මේ එහෙමත් ඔපර වැටි වෙනවා. හොඳට මතක තියාගන්න. ඒක දැනගෙන තිබුණොත් ඒ උත්තරේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ධර්ම විරෝධී ප්‍රශ්න එනවනේ. ඒ ධර්මයේ දන්නවා නම් ටක් කාලා අයින් කරන්න පුළුවන්. කවදාකවත්ම චෛතසික 52 මේ දෙන සෙත් නෑ. වැඩිම යෙදෙන්නේ කීයද? 40 ගණන් යෙදෙන්නේ නැහැ. 33යි. ඔව් 33යි 34යි. එහෙමනේ තියෙන්නේ. අපි දැන් කියනෝනේ චෛතසික ධර්ම 52ක් වුණාට ඒක ගොඩවල් වශයෙන් චෛතසික ධර්ම 52 ගොඩවල් කීයකට යෙදෙනවා? 4කට යෙදෙනවා. 4කට බෙදෙනවා. කොහොමද අපි චෛතසික ධර්ම 52 4කට බෙදන්නේ? සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි අකුසල් 14යි කුසල් 25. එහෙමනේ. දැන් ඒ ටිකෙන් සාධාරණ කියන තැන් කීපයක් තියෙනවා. අපි බලමු. හොඳට මේ ටික මේ හොඳට දැනගන්න ඕනේ. මේ අපේ පින්වත් හැම දෙනාම හොඳටම දැනගන්න මේකේ තිබෙනා වූ වෙනස. හේතුව මේ කුසල් මේ කියන්නේ චෛතසික ධර්ම කියලා කියන්නේ මොනවද? හිතක යෙදෙන ආම්පන්න ධර්ම ටිකනේ. හොඳට හිතක යෙදෙන ආම්පන්න ටික, චිත්ත ගති ටික, චිත්ත ධර්ම ටික දැනගත්තොත් හරි වටිනවා. අනිත් එක තමයි යම්කිසි කෑමක් හදනකොට ඒ කෑමට දැබෙනා වූ ආම්පන්න ටික අපි කියන්නේ මොනවද ඒවට? ඉන්ග්‍රීඩියන්ට්ස්. අඩුම කුඩුම කියලා කියන්නේ. එහෙම කියනෝ නේද? ඔය කට්ටිය කියනවා අඩුම කුඩුම දානවා කියලා නේ. හරිදනේ? අඩුම කියනවා නේද? කියනවා. ඔව් ඒ කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් නේද? සාමාන්‍යයෙන් ගමේ පාවිච්චි කරන්නේ අඩුම කුඩුම දානවා. තව තියෙනවා මේ අමුද්‍රව්‍ය 3-5 දානවා කියලා. අමුද්‍රව්‍ය දානවා. ඒකට දාන ඒවා ප්‍රමාණය හොඳට දැනගෙන තිබුණා නම් ඒකේ රහ කොහොමද කියලා දැනගන්න පුළුවන්. හැබැයි වැඩියෙන් දාලා එපා වෙන ඒවා තියෙනවා. හොඳට දැනගන්න. චෛතසික ධර්ම 50
චෛතසික ධර්ම 52ක් තියෙනවා. මේ 52 කොටස් 4කට බෙදෙනවා. මොකද්ද? සර්වචිත්ත සාධාරණ. සර්වචිත්ත සාධාරණ කීයක් තියෙනවද? 7යි. ඊට පස්සේ තියෙනවා ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක කීයක් තියෙනවද? 6යි. අකුසල 14යි. කුසල 25යි. දැන් බලන්න මේක සර්වචිත්ත සාධාරණ. මේකටත් කියනවා මොකද්ද? සාධාරණ. මේකේ තියෙනවා මෙන්න මෙහෙම ටිකක්. මේකට කියන්නේ මොකද්ද? අකුසල සාධාරණ. මේකේ තියෙනවා කුසල සාධාරණ. මේක සර්වචිත්ත සාධාරණයි කියලා කියන්නේ හැම සිතකම යෙදෙනවා මේ. මොනවද කීයක් තියනවද? 7යි. මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර. එක ෆ්ලෝ එකකට තියෙන්න ඕනේ. කොහොමද කියන්නේ? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර. ඒ විදිහට ෆ්ලෝ වෙන්න ඕනේ. ආයි කියනවා පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර. කොහොම කියන්න බලන්න. පස්ස, වේදනා, සංඥා, චේතනා, හොඳට ෆ්ලෝ එකේ තියෙනවා. ඔය ටික තමයි හැම සිතකම තියෙන්නේ. මේ හය මොකක්ද? මේ හයෙන් කියනවා විතක්ක ਵਿਚාර අධිමුඛ විරිය පීති ඡන්ද. මේ හය විතක්ක ਵਿਚාර අධිමුඛ විරිය පීති ඡන්ද. මෙතන තියෙනවා සාධාරණ කියලා තියෙනවනේ. ඒ සාධාරණ එතන 4 මොකක්ද? දැන් අකුසල නම් තියෙනවනේ. ඒතර මේ අකුසල සාධාරණ කීයක් තියෙනවද? 4යි. මොකක්ද? මෙන්න මේ ටික. මෝහ මේක තනිකර අකුසල් මේක ලියනකොට මෝහ අහිරික අනුත්තප්ප ඕන මේ ටික ඇවිල්ලා හැම අකුසල් සිතකම මේ 4 තියෙනවනේ. අකුසල් සිත කීයක් තියෙනවද? ආපු ප්‍රශ්නේ හොඳට මෙතන තියන්න. මොකද්ද මං ඇහුවේ? අකුසල් සිත කීයක් තියෙනවද කියලා ඉන්නේ? 12යි. අකුසල් සිත් 12යි. අකුසල් චෛතසික 14යි. අකුසල් සිත් 12යි. හොඳට පටලවා ගන්න එපා. අකුසල් සිත් වෙනයි චෛතසික වෙනයි. අකුසල් සිත් 12යි තියෙන්නේ. අකුසල් චෛතසික තියෙනවා. අකුසල් සිත් 12ේ අඩුවක් නැතුවම මේ 4 දෙනා හිත් 12ෙම ඉන්නවා. නියෝජනය වෙනවා හිත් 12ෙම ඉන්නවා. මේ කට්ටිය නැතුව අකුසල් සිතක් එන්නේ නැහැ. අනිත්‍ය වගේම පොඩ්ඩක් එහෙම අඩු වෙන්න පුළුවන්. මේ 4 දෙනා නම් ඉන්නවමයි. මේකට කියන මේ 4 දෙනාට කියන මොකද්ද? අකුසල සාධාරණයි.
අකුසල සාධාරණ කියන්නේ මොකක්ද තියෙන්නේ? මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච. කියන්නේ බලන්න. මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච. ආයි කියන්නේ මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච. මේ හතර දෙනා. එතකොට මෙතනක් තියෙන සාධාරණයි. ඇතර මේ හත් දෙනා ඉන්නවද අකුසල සිත්වල? මේ හත් දෙනා ඉන්නවද? ඉන්නවා. මේ හත් දෙනා අනිවාර්යෙන් ඉන්නවා. අර හතර දෙනා ඉන්නවා. ඊළඟට මේවා මෙතන තියෙනවා 25ක්. මේවා මොනවද? ඔව්. කුසල චෛතසික. කුසල් සිත් කීයක් තියෙනවද? කුසල් සිත් ඒකේ තියෙන බෙදීමක් තියෙනවා. මේක ඔව් අපි ඉස්සෙල්ලා කියන්නම් කුසල සාධාරණ ටික කියන්නේ චෛතසික ටික කියන්නම්. මේ මට පොඩි මාතෘකාව වෙනස් කරන්නත් කියලා හිතෙනවා. ඒක වටිනවයි කියලා. එහෙම කරොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට අපේ පින්වතුන්ට අවබෝධයක් වෙන ගොඩාක් අහලා දැනගෙන තියෙනවානේ. ඒ ටික සෙට් කරගන්න එක හරි වටිනවා. මේකේ 19ක් තියෙනවා. කීයද? 19ක්. ඒකට කියන මොකද්ද? කුසල සාධාරණ 19. කුසල සාධාරණ 19 මොකක්ද? සද්ධාව සති සද්ධා සති හිරි ඔත්තප්ප තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජතතා ඔව් කාය පස්සද්ධි ඊට පස්සේ චිත්ත පස්සද්ධි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා කීයක් තියෙනවද ඇත්තට ගණන් කරමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අටයි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි මේ ටික පොදියට හැම කුසල් හිතකම තියෙනවා තේරුණානේ එතකොට කුසල සාධාරණ කීයද 19යි අකුසල සාධාරණ 4යි හැම සිතරම සාධාරණ 7යි ඔය ප්‍රභේදය හොඳට දැනගන්න මේ සාධාරණ දැන් කීයක් තියෙනවද 3ක් තියෙනවා මෙතන සාධාරණයි මෙතන අකුසල සාධාරණයි මෙතන කුසල සාධාරණයි අද අපේ පින්වතුන්ට මම මේ තෝරා ගැනීමට හිත් ටිකක් දෙන්න. ඒ හිත් ටික එක එක්කෙනා තෝරාගෙන කියන්න මේ ඒකේ තියෙන ආනපාන ටික. ක්‍රියාවක් තුලින් දකින්න. ක්‍රියාවක් තුලින් බලන්න. ක්‍රියාවක් තුලින් එතකොට ක්‍රියාව කියලා කියන්නේ එළියට පේන ස්වභාවයනේ. ඇතුළට තිබෙනා වූ ටිකනේ අපි මේ කතා කරන්නේ.
හැම වෙලාවෙම අපි පිටටනේ ඇහැ හරවගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පිටට හරවන ඇහැ ඇතුළු පැත්තට හරවන කියලා. දැන් මේ ඇතුළු පැත්තට හරවලානේ මේ බලන්න. අපි බලමු මේ ළඟදී කොහෙද ගියාද මහත් යන්න ඇදී ඉතින් වැට්ටි යනවනේ. මොකක් හරි 아무තු සිදුවීමක් බලාගෙනට ඔක්කොම සිදුවීම 아무තුයි. මේ විශේෂිත දෙයක් බණහන්න ගියා කියමු භාවනා කරන්න ගියා. ඔව්. ඈ? ඔව්. ආන්දරේඩියා බණහන්න ගියා. හරි. කියන්න බලන්න එතකොට එක එක්කිනා ක්‍රියාවල් ගන්න බලන්න. හොඳ හෝ නරක? බණ ඇහුවා. බණ ඇසීම. හරි. ඔන්න එක ක්‍රියාවක් බණ ඇසීම. දැන් මේව දැනගත්තාන් පස්සේ අපි දැනගෙන තියෙන්නේ මේ බණ අහනවා කියලා කියන්නේ චිත්ත මොනවද මේක වැඩ කරන්නේ කියලා නේද? එකක් බණ ඇසීමේ ක්‍රියාව. මේ හැම දෙයක්ම ප්‍රායෝගිකව දැනගන්න. දැන් මේක ලිස්ට් එක දැනගන්නත් වැඩක් නැහැ නේ. ඒක ක්‍රියාවක් අස්සේ වැඩ කරන තැනදී දැනගන්න ඕනේ. අර ලිස්ට් එක නම් අර පොත්වල ගහලා තියෙනවා. ප්‍රේම විත්ති වලක් තියෙන සමහරවිට. හරි. බණ ඇසීම එක. තව ක්‍රියාවක් කියන්න බලන්න. භාවනා කිරීම. බණ ඇසීම. බණ ඇසීම සිද්ධ වෙන්නේ කොහොමද? බණ ඇසීම සිද්ධ වෙන්නේ මෙහෙමයි. බණ අහනකොට බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙන විදියක් තියෙනවා. ආන්නේ ඒ ක්‍රියාව සිද්ධ වෙන විදිය තමයි වැදගත් වෙන්නේ. මේක මොකද්ද? දැන් මේක හරියද? මේ මෙතන සිත් 52ක් චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ 52 කොටවල් කීයකට බෙදෙනවද? 4කට. හිත නෙවෙයි මේවා. මොනවද මේවා? චෛතසික ධර්ම. චිත්ත ගති, සිත්වල වැඩ කරන මානසික ධර්ම. කොටවල් 4ක් තියෙනවා. එකක් තමයි එක ගොඩක් සර්වචිත්ත සාධාරණ කොට. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා. මෙහෙම යන්නේ ඔය. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා. අර මේ අපි මේ ඉස්සර වැවකට එහෙම ගිහිල්ලා වතුර ෆ්ලැට් නේ පොඩි ළමයි ඉතින් මෙහෙම ගහනවා ගරක්. ඒ ගාලේ සික් කරා නේද? ඒකවත් ඒකේ යනකොට පස්ස වේදනා සංඥා චේතනා වගේ තමයි යන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා. ජීවිතේ මනසක. එහෙමයි. ඒක ඒ විදිහට ඒක තියෙන්නේ. ඒක ලේසි පාඩම් කරගන්න. හරි. ඊට පස්සේ ප්‍රකීර්ණක 6යි. මේ මොනවද මේ? විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද. මෙතන තියෙනවා 14ක්. අතන තියෙනවා 25. අපි මේ ටික මකනවා. මකලා බණ ඇසීමේ ක්‍රියාව තුළ සිද්ධ වෙන විදිය. බණ ඇසීම කවුද පින්ද? හැම වෙලාවෙම මේ බණ අහනකොට දැන් තියෙනවා ජාත්‍යන්තර බණ ඇසීමේ කලවුණක් තියෙනවා. මොකද්ද? එහෙම නේද වනේ? හරි. දැන් බණ අහන. මේකේ චිත්ත වීති පෙන්වන්න. ඕක ලියන්න පුළුවන්. ඉස්සර වෙලාවම ඇති වෙන්නේ මොකද්ද? ඉස්සර වෙලා යනවා මොකද්ද? චිත්ත වීතිය. කොහොමද? ඔව්. කියන්නේ භවංග
භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජන ඊට පස්සේ සෝත විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන යවන අදාරම්මන හරිනේ එහෙම නේද දැන් මෙතන පංචද්වාරයෙන් යනවා අර සද්දේ මේ පංචද්වාරයෙන් ගන්නෙ මොකද්ද ඔව් ඒ කියන්නේ මේ ඇහෙන්නේ අරකින් එන සද්ද හැබැයි ඒකේ තේරුම නෙවෙයි මේකෙන් ඇහෙන ශබ්ද ටිකයි ගන්න මේකෙන් බනහන්න බෑ මේ ටිකෙන් මේකෙන් ඇහෙන්නේ මොකද්ද ශබ්ද මේ ශබ්දයේ තේරුම් ගත්තා මේකේ හොඳටම ශබ්දේ වැදෙන තැන තමයි මේන මෙතන මේක තමයි ශබ්දේ දැනගන්න තැන මොකක්ද ඒකට කියන්නේ සෝත විඥානය සෝත විඥානය සෝත විඥානය සද්දේ දැනගන්න හිත. ඊට පස්සේ ඒකේ විපරම තමයි මේ. මේක ඇවිල්ලා බණ ඇහුවද සද්ද ඇහුවද? සද්ද ඇහුවා. දැන් ඊට පස්සේ මේකට යනවා මේකට කියන මොන චිත්ත වීතිය කියලාද කියන්නේ? මොන චිත්ත වීතිය කියලාද? මේකට කියන පංචද්වාරක චිත්ත වීතිය. ඊට පස්සේ 1 2 ඊට පස්සේ මේ කියනවා නැවත භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවජන ඊට පස්සේ ජවන හරිනේ මේක මොකක්ද මේක මනෝද්වාරාවජන මේක මනෝද්වාරාවජනයයි ඊට පස්සේ 3 මේකට සමානව යනවා භවංග චලන භවංග පච්ඡේද මනෝද්වාරාවජන ජවන 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 පේනවද මේ මොකද කරන්නේ බණහන් මේ සද්දයක් එනවා මේ සද්දයේ ඇතුලේ වැඩ දෙකක් තියෙනවා ඒ එකක් තමයි ශබ්දය අනිත් එක තමයි ශබ්දයේ ඇතුලේ තිබෙන මැසේජ් එක ඒකට කියනවා මොකද්ද ඒ මැසේජ් එක කියන මොකද්ද විඤ්ඤාතිය ඒ කියන්නේ ඒකේ මැසේජ් එකක් තියෙනවා අඟවන දෙයක් තියෙනවා ශබ්දයයි අඟවන දෙයයි දෙකක් මේකේ තියෙනවා ඒකේ ASCII මේ පංචද්වාරාව ජීවිතිනින් ඇඟවීම දැනගන්න බෑ මොකක්ද දැනගන්න පුළුවන්කම තියෙන්නේ සද්දේ විතරයි සද්දේ ගියා සද්දේ ඊට පස්සේ රෙජිස්ටර් කරලා ඒක හඳුනා ගන්න සිතක් ගියා මේ දෙකම මොකටද
මේ දෙකම තියෙන්නේ සද්දේ සම්බන්ධයෙන්. චිත්ත වීති දෙකක් ගියා. හරි නේද? මම කියලා දීපු ඉස්සෙල්ලා මතකයිනේ? 4 භවංග චලන භවංග පච්ඡේද මනෝද්වාරාවජන ජවන හදාරම්මන භවංග මේක කීවෙන එකද? බලන්න මේ ඇයි කියලා හිතනවා නේද මේ? ඈ මේකෙන් ඉස්සර වෙලාම කරන්නේ ඉස්සර වෙලා මේක සද්දේ ග්‍රහණය කර ගන්නවා. ඒ සද්දය ගැන සද්දේ ගත්තා කියලා අතීතේ ඒකට සමාන එකක් යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක හඳුනා ගන්න චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ ඒක තීරණය කරන්නා වූ චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ මේක කියලා දීපු අර්ථය තේරෙන තැන එනවා. මේ ටික ඔක්කොම මේ චිත්ත වීති පෙළිය ඩස් කාලා යන්න ඕනේ. මේ ටික මේකෙන් ඇති වෙන කැලරි ටික ඔක්කොටට ගාලා වද්දාගෙන මේක තේරුම් අරගෙන මේ සද්දය ආව මේ විදිහට තියෙනවා කියලා තේරුම් අරගෙන ඊට පස්සේ මෙන්න මේ හරියට එනවා. භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවජන ජවන මේක කීවෙන එකද? 5. බණ ඇසීමනේ කිව්වේ නේ. දැන් මේ විදිහට තමයි බණ ඇහෙන්නේ. දැන් මේ වගේ සෙට් 5 යන්න ඕනේ. ගිහිල්ලා යම් කිසි දෙයක් තේරුම් ගන්න තැන එන්නේ මෙන්න මේ ටිකේ. ශබ්දය ග්‍රහණය කරගන්න තැන. ඊට පස්සේ මේ ටික. මේව මොනවද මේ? මේ චිත්ත වීති. දැන් මේ විදිහට 5ක් යනවා. 5 ගිහිල්ලා හොඳටම බණ ඇහෙන තැන. කොයි හරියද? මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය තමයි හොඳට බණ ඇහෙන්නේ දැන්. බණ ඇසීම. හොඳට කාරණේ තේරුම් ගන්න තැන තමයි පස්වෙනි. ශ්‍රද්ධාව වැඩ කරන හොඳම උපරිම තැන තමයි මේ හරිය. ඔය බණට පැහැදින්නේ කඳුළු යන්න අරවා මේවා උඩුප්පන දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ හරිය. හරීම එතන තියෙන ඕජා ගතියක් තියෙනවා. මේ වගේ තියෙනවා විපාක. මේ වගේ තියෙනවා. හැබැයි මේ හරිය තමයි විපාක ශක්තිය වැඩිම හොඳටම බණ කාරණේ ඇහෙන තැන තමයි එතන. දැන් මේ වගේ තියෙනවා මේ කුසල් සිත්වල අපි කියවනේ බණ ඇසීම කියලා. බණ ඇසීම කරනකොට මේක තේරුණාද? මම කියපු ටික තේරුණාද? මේ මෙච්චර වෙලා. ඔව් මේ චිත්ත වීති. බණහන්ට හොඳ හිත මොකක්ද?
සිත් ඔක්කොම කීයක් තියෙනවද? අහගන්න. සිත් ඔක්කොම කීයක් තියෙනවද? 89යි. සිත් 89ම බණ අහන්න පුළුවන්ද? බැ. ඒ කියන්නේ අකුසල සිත් වලින් බණ අහන්න පුළුවන්ද? බැ. 12ම අයින් කරමු. එතකොට අහේතුක සිත් වලින් සම්පූර්ණ බණ අහන්න පුළුවන්ද? සද්ද අහන්න පුළුවන් සමහර ඒවා වගේ බණ අහන්න බෑ. රූපාවචරය වගේ පුළුවන්ද? අරූපාවචරය වගේ බෑ. ඒවා ධානය සිත්නේ ලෝකෝත්තරය වගේ බෑ. එහෙනම් බණ අහන්න සිත් කීයක් තියෙනවද? කුසල සිත් තියෙනවා 8ක්. කුසල සිත් 8ක් තියෙනවනේ. ඒ කුසල සිත් 8 කොහොමද කියන්නේ? හොඳට කියන්න බලන්න. කුසල් සිත් 8 අපි කොහොමද කියන්නේ? සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත. කීයද හිත? දෙකයි. තව සිතයක් තියෙනවා. සෝමනස්ස සාගත ඥාන විප්පයුක්ත අසංඛාරික සිත සෝමනස්ස සාගත ඥාන විප්පයුක්ත සසංඛාරික. කීයද? 4. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික හිත කීයද? 6. උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික හිත උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංකාරික. හරිනේ? 4ක් උපේක්ෂා සහගතයි. 4ක් සෝමනස්ස සහගතයි. 4ක ඥානෙ තියෙනවා. 4ක ඥානෙ නැහැ. මේ ඥානෙ තියෙන හිත්වලින් සෝමනස්ස සීන හිත්වලින් දැන් ප්‍රභේද තියෙනවනේ. ඥානෙ තියෙන හිතකින් බණ්ඩින්ගිත්තක් අහනද නැත්නම් නැති එකකින් බණ්ඩින්ගිත්තක් අහනද? තියෙන එකකින් අහනනේ. ඔය එතකොට ඒ ඥානෙ තියෙන කීයක් තියෙනවද? 4යි. මොනවද? සෝමනස්ස සහගත 2යි උපේක්ෂා සහගත 2යි. ඒ දෙකම දෙකක් උපේක්ෂා සහගතයිනේ. දෙකක් සෝමනස්ස සහගතයි. ඒ දෙකෙන් සතුටින් සෝමනසින් ප්‍රීතියෙන් බණ්ඩිකිතක් අහනවද නැත්නම් ඔය නිකන් ඔය කමන්නේ කියලා ඔය පාම් පිටි වගේ බණ්ඩියක් අහනවා. ලුණුත් නැහැනේ. පාම් පිටි එහෙම නේද? කිසිම රහක් නැහැනේ. ඒකට පාම් පිටි රහ මොනවයින්ද ඕනේ? ලුණු දාන්න ඕනේ, සීනි දාන්න ඕනේ, පොල් දාන්න ඕනේ නේද? එතකොට නැත්තම් මහ පිටි රහක් නේ. දිය රහක් නේ දෙන්නේ. ඒ වගේ උපේක්ෂා සහගත එකකින් අහනවද නැත්තම් සෝමනස්ස සහගත. හරි සෝමනස්ස සහගත. එතකොට ඥානෙ තියෙන්නත් ඕනේ. සෝමනස්ස සහගත තියෙන්නත් ඕනේ. එතකොට හොඳටම වැඳගෙන අවධානයෙන් බණ අහනවා නැත්නම් කිරා වැටි වැටි අහනවා. බඩක් අහනකොට ඔය ඔක්කොම වෙනවනේ සමහරවිට. නෑ ඒක වෙන හගනවා. මට ඕනන්නේ මේ හිතක් තෝරගන්න එපා. හිත 8ක් තියෙනවා. ඒ 8 මොකෙන්ද අහන්නේ කියලා. දැන් කිරා වැටි වැටි අහන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. කොහොමද අහන්නේ? ඔක්කොම සසංකාරිකයි. අනිත් එක්කෙනා ඇඟිල්ල ඈ කියන්නේ බණ කියනවා. ඇඟිටින්. හේතුව එයා සසංකාරිකේ කරලා දෙනවා. නේද? දැන් ඒතකොට එහෙමකින් බණ අහනවද? අසංකාරිකේව වුණා. දැන් එතකොට පළවෙනි කියන්නේ අහන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිතකින් බණ අහනවා. ඒ හිත කොයි හරි දඩ කරන්නේ. අපි කියමු. මේ බලන්න. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. කොයි හරි දඩ කරන්නේ. මේ හරි. මේක යන්නේ කීයේ කොයි හරිද? මේ ඉන්නේ මෙතෙන් ලියන්නේ. මේ හිත කී පාරක් වැඩ කරනවද? 7 පාරක් යනවා මේකේ. තේරුණාද? 7 පාරක් යනවා. මනෝද්වාරික වශයෙන් මේ හිත තව 7 පාරක් යනවා. ඊට පස්සේ මනෝද්වාරික වශයෙන් මේ හිත තව 7 පාරක් යනවා. ඊට පස්සේ මේ හිත තවත් 7 පාරක් යනවා. මෙතෙන්ට එනකොට හොඳට ගිහිල්ලා සද්දේ අහලා ඊට පස්සේ හිතලා මෙනෙහි කරලා
දැන් තමයි හාමුදුරුවෝ යන්තම් බණින් ගිත්තක් තේරෙන්නේ කිව්වේ කියලා. කොතනද තීරණය වෙන්නේ? මේ හරි. එතන තමයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක යන තැන් සහ කර්මයේ හොඳට සිද්ධ වෙන තැන්, හොඳට ඕජාව සිද්ධ වෙන කර්ම බණ ඇසීම සිද්ධ වෙන්නේ කොයි හරින්ද? මේ හරි. ඔය මේ තියෙන සද්ද ඔක්කොම ආවා කියලා එහෙම මේ එන්නේ. දැන් මෙහෙම තියෙනවා. හොඳට අවධානය දැම්මයින් පස්සේ මේ විදිහට බණ ඇහෙනවා. සමහරවිට තියෙනවා මේවට කියනවා අහන බණ කියලා. මොනවද? අහන බණ. අහන බණ. සමහර ඒවා තියෙනවා මේ ඔය ලවුඩ් ස්පීකර් එකේ දාලා තියෙනවා එළවලුත් කපනවා අතු ගන්නවා ඉතින් මොන හරි කර ළමයිත් නාවනවා ඕදනවා රෙදි හොදනවා බණත් ඇහෙනවා මොනවාද ඒවා ඇහෙන බණ මෙයාට කියන ඇහෙන බණ කියලා ඒ ඇහෙන බණ වල මෙන්න මේව නැහැ තේරෙනව නේද? ඇයි ඒව නැත්තේ? දැන් මේක තිබුණා නම් එහෙම මේක තේරෙන්න එපා. කියපු දේ තේරෙන්න. දැන් අපි අහනවා දැන් වැඩක් කරලා තියෙනවා, ළමයි නාවලා තියෙනවා, හොදලා තියෙනවා, උයලා තියෙනවා, බණ ටිකක් ඇහලා තියෙනවා. දැන් අහනවා අද මොකක්ද කියපු බණ? කිව්ව මොනවද? ඇහුණා. අහලා තියෙනවද? නෑ. ඥාන සම්පයුත්තද? නෑ. අහලා තියෙන්නේ මොකද්ද? ඇහිලා තියෙන්නේ මොකද්ද? බණ කියපු හඬ ඇහිලා තියෙනවා. හැබැයි ඒකේ අර්ථ ග්‍රහණය සිද්ධ වෙලා නෑ. තේරෙනවද? ඒක 100% හරි නෑ සර්. සමහරවිට අපිට වැඩ කරන ගාම කියන එකේ ඔලුවට ඇවිල්ලා දෙනවා. ඒක වෙලා තියෙන්නේ කොහොමද වෙලා තියෙන්නේ? ඒකත් තේරෙනවද? ඇත්තම කියන්නේ ඒ වෙලාවේ වැඩි නවත්තලා තියෙනවා. ටික වෙලාවකට වැඩේ නැවැත්තුවා. වැඩේ නවත්තලා ආගෙන හිටියා. ඒ ඩිංගි බණාලා තියෙනවා. තේරුණාද? හැබැයි වැඩේ කිල්ල නැහැ. හරි නේද? දැන් බලන්න දැන් තේරෙන්නේ අහන බණ සහ ඇහෙන බණ කියලා දෙකක් තියෙනවනේ. එතකොට හැම එකෙම චිත්ත වීති පහක් යනවා. චිත්ත වීති. හැබැයි මේ ඔක්කොම ගණන් ගන්නේ බණ අහනවා කියන එකට. ඒ කියන්නේ අපි අර මේ ක්‍රියාව සිද්ධ කරන්න මේ වෙනස් පෙන්නුම් කරන්න මේ විදිහට කියලා දුන්නට මේ ඔක්කොම ටික වෙන්නේ අයිති වෙන්නේ මොකටද? බණ අහනවා කියන එකටයි. දැන් බණ අහන හිත මොකද්ද? මෙන්න මේ හිතේ. තේරුණානේ? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික හිතෙන් තමයි බණ අහන්නේ. මේක මගන්නද? 2 3 4 අවස්ථා පොඩ්ඩක් පහට. ඔව් ඒකටම ගාතාවක් දෙන්න. ඒකට කියනවා අර්ථ ග්‍රහණය. අර්ථ ග්‍රහණය, ප්‍රඥාප්ති ග්‍රහණය, අර්ථ ග්‍රහණය මම ඒකට ගාතාවක් දෙන එක හරියට හොතර ලියා ගන්න හරිය වටිනවා එහෙම. මේක හොයන්න ගියාන් පස්සේ තමයි එකක් කියලා දෙන්නම්. දැන් මේ පළවෙනිය තියෙනනේ පංචද්වාරික චිත්ත වීතිය නේද? ඊට පස්සේ ඒකේ බලයෙන් තමයි ඒකට සම්බන්ධ වෙලා ඒකේ බලයට තමයි ඒකේ කියපු දේවල් හොයාගෙන තමයි අර පිටිපස්සේ ඒව යන්නේ. තව වැඩි වෙලා යනවා. ඒවට කියනවා මොකද්ද? පළවෙනි එක අනුව යන, පළවෙනි එක අනුබඳින, පළවෙනි සිත් පෙළ පිටිපස්සේ යන සිත් පෙළ. ඒකට කියනවා මොකද්ද? අනුබන්ධක චිත්ත වීති කියලා. මේක භාෂාවක් වෙන මම ඒක
මම හිමීට හොයලා දෙන්න මාද මේක ඇස්සේ තියුණා. ඔකේ කියන්න. සංස මෙතන මෙන්න තුන්වෙනි හතරවෙනි පස්වෙනි සුත්තල මනෝද්වාරය කියන්නේ මෙමරි එකත් එක්ක සම්බන්ධ වෙනවා. කොහොම? ඒ කියන්නේ මෙමරි කියලා කියන්නේ මෙහෙමයි තියෙන්නේ. වචනේ අඳුන ගන්න මෙමරි එකත් එක්ක කනෙක්ට් වෙනවා. මෙහෙම තියෙන්නේ. දැන් ඉස්සර වෙලාම මේ පංචද්වාරාවර චිත්ත වීතිය කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ ආපු සද්දේටයි. අමු මැටීරියල් එකක්. තේරුම නැහැ. ඔව්. අමු මැටීරියල් එක ගත්තේ. ඊට පස්සේ ඒක ඇහුවා කියලා මේක යනවා මම මේ සද්ද ඇහුවා කියලා ටක් ගාලා ඒකම මැදීගෙන යන මනෝද්වාරයක් යනවා. මේකට සමානයි. හැබැයි මේක සම්පූර්ණ නැහැ. මේක ඇවිල්ලා මේකයි දෙක එකයි වෙනස. මේක පංචද්වාරාවජනයි මේක මනෝද්වාරාවජනයි. මේකෙන් ගත්ත එක මෙහෙම එකක් ඇහුවා කියන එක මැදීගෙන යන එක තමයි මේකට. ඒක නෙවෙයි මේකෙම පින්තූරේ ගත්ත දෙවෙනි මනෝද්වාරය. වෙනස මේක පංචද්වාරාවජනයි මේක මනෝද්වාරය. අපකට ඉන්න. ඊට පස්සේ මේකට කියනවා සද්දයාවට පස්සේ මේ තාම තේරුම කරගන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ප්‍රඥාප්ති ග්‍රහණය. ප්‍රඥාප්ති ග්‍රහණය කියලා කියන්නේ මේ වචන ටිකනේ මේ කිව්වේ කියන සද්දය හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ සද්දෙන් කියන දේ අර්ථ ග්‍රහණය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ කියපු තේරුම් ගන්නා වූ තැන තමයි මේ. ওই ටික එක විදියට පීරියට සිද්ධ වෙන්නේ. එක මිටියට මැදීගෙන ඔහොම යන්නේ. එහෙම ඒ සද්දයේ හිත ඇතුළීගෙන ඒක පිළිබඳව අපි යම් කිසි දෙයක් අහපු ගාම ඒක හිතට දාගන්නවා. ඒ හිතට දාගෙන ඊට පස්සේ හිතින් මෙනෙහි කරනවා. තුන කියන්නේ ප්‍රඥාප්ති ග්‍රහණය. ප්‍රඥාප්ති ග්‍රහණය. හතර එතකොට ඒකේ අර්ථ ග්‍රහණය. පහ කියන්නේ කිසිදු අවස්ථාවක්. ඔව්. තේරුම් ගැනීම. මේ හොඳටම කුසල් හොඳටම සිද්ධ වෙන මේ වගේ සිද්ධ වෙනවා. මේකේ තමයි හොඳට පින් සිද්ධ වෙන කුසල් වැඩෙන ඕජාව තියෙන හොඳට කර්ම බලයේ හැදෙන තැන තියෙනවා. සංඥාන්තෙන් පළවෙනි චිත්ත වීතියෙන්ද දැන් සම්පටිච්ඡ දැනගන්නේ මේක සද්දේ සින්දුවක් නෙවෙයි බණ කියලා දැනගන්නේ පළවෙනි ඊට පස්සේ මේකෙන් මොකක්වත් කර කිව්වහම ඒක එතකොට සම්කීර්ණ කියලා කියන්නේ තීරණය කරලා අපි මේ සද්දේ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ සද්දේ ඉස්සර වෙලා එන්න ඕනේ මේ මෙතෙන් ආවන් පස්සේ මේ බාරගත්තේ සද්දයක් විතරයි. ඔව් මේක සද්දයක්ද ගන්ධයක්ද රසයක්ද ප්‍රශ්නයක්ද ඒ පහෙන් තෝරගන්න මේක ඇවිල්ලා මේ සද්ද කැලලක් නේ ඒක සද්දයක් කියලා තීරණය කරන මේක. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ බණ කියලා නෙමෙයි. ඒක නෙමෙයි. ඒ කියන්නේ මේකේ තාම භාජනය. දැන් සද්දේ කියලා කියන්නේ භාජනයනේ. ඒ භාජනයේ ඇතුළේනේ බණ තියෙන්නේ. මේකට ඒ තරම් වැඩක් කරන්න බෑ. සද්දේ විතරයි. රූප නෙවෙයි මේක රූපත් නෙවෙයි. මේක ගන්ධත් නෙවෙයි. මේක ඇවිල්ලා මේක සෝත මේක සද්දයක්. ඒ සද්දේ බාහිර අරගෙන ඒකේ තියෙන සද්දේ විතරක් පිළිගන්නවා. ඊට පස්සේ ඒක පිළිගත්ත ඒක මැදීගෙන යන සිත මේක. පිටින් එතනින් තීරණය වෙනවා බණ කියලා. ඒත් නෑ. මේකින් මේ සද්ද ගත්තා මේක කියලා මේ හිතින් තව මනෝද්වාරිකා මේ සද්දේනේ ඇහුනේ කියලා මනෝද්වාරික චිත්ත වීතියක් යනවා. අපි චිත්ත වීතිය කියලා කියන්නේ සිතක් කියලා කියන්නේ. නේ? ඊට පස්සේ ඒකින් ඒ කියපු වචන භාෂාව තේරුම් ගන්න එක. ඊට පස්සේ ඒකෙන් කියන දේ තේරුම් ගන්න එක. ඊට පස්සේ ඒ කියපු එකේ අර්ථය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න තැන තමයි මේ.
කැඩෙන්නේ. ඇහුනත් ඇහුණු එතනයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒත් මෙහෙමයි. මේ ටික යනවා. වැඩි අතෙන්ද ගිහිල්ලා දැන් කෙලස් පහළ වෙනවනේ. සංසාරයේ බැඳෙන මහා ගොඩාක් කෙලස් පහළ වෙනවනේ. ඒ ටික මෙන්න මේ හරිය සිද්ධ වෙන පහේකින්. ඉතින් මේක සැහැල්ලුවට තිබ්බයින් පස්සේ මේ සද්දේ ඉතින් ඔය සද්ද ඇහුණා කියලා තේරුණා උනාට මෙතෙන්ද ගිහිල්ලා රීල් කරන්නේ බණ ඇහෙන්නේ පස්වෙනි එකේ. හොඳට ධර්මයේ හිතන්නේ ඇත්තට මනසෙන් අපි මේකෙන් අහන සද්දනේ. මේකෙන් අහන්නේ සද්ද. අපි බණ අහනවා කියලා කිව්වට සද්ද මේකෙන් අහන්නේ. ඒ සද්දවල තිබෙන අර්ථය තේරුම් අරගෙන හොඳටම බණ අහන එක තමයි ඇත්තට බණ අහන්නේ මනසෙන්. හිතින් බණ අහන්නේ. ඒකේ ප්‍රඥාව එහෙම හොඳට වැඩ කරන්නේ හරියට. රූපයක් බලනකොටත් ඔහම පහක්ම යනවා. වෙනවා. ඔව් දැන් රූපයක් මේ රූපයක් බලනකොටත් තියෙනවා ඊට පස්සේ රූපය ඇවිල්ලා වැදුනා රූපය පිළිගත්තා ගත්තේ රූපය පිළිගත්ත රූපයක් කියලා තේරුම් ගත්තා රූපය හොඳයි හරි නරකයි හරි රූපයේ ස්වභාවය තේරුම් ගත්තා ඊට පස්සේ ඒක ඇතුළට දාගත්තා රූපයක් මෙහෙම දැක්කයි කියලා අර දෙවෙනි එකේ යනවා ඒක රූපයක් ඔකට කියන්නේ මෙන්න මේකයි කියලා ඒකේ නම තේරුම් ගන්නවා ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ යනවා මේක මට තියෙනවා නම් හරි හොඳයි කියලා ඇලීම යන්නේ කොයි හරියද පස්සේ හොඳටම කර්ම සිද්ධ වෙන්නේ එතන. කුසල හරි කර්ම පත වෙනවා කියලා කියන්නේ ඔය හරිය. මේ හරිය ඇවිල්ලා කර්ම සිද්ධ වෙනවා. හැබැයි ඒවා ප්‍රවෘත්ති. අර හරිය තමයි හොඳට කර්ම සිද්ධ වෙන්නේ. දැන් පුළුවන් තරම් අන්න ඒ හරියට මේ මුක්කුවක් ගැහුවොත් හරියට හරි. හැබැයි පුළුවන්ද ගන්න? ඒ කියන්නේ ටක් ගාලා අරක ගැන වැඩි හිතන්ට යන තැන තමයි මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් අපි හිතමු එක සද්දයක් ගත්තට පස්සේ දැන් මේ මනෝද්වාරික ගුඩ යනවා. අර පහින් පස්සේ. ගුඩ යනවා. ඒක ගිහිල්ලා මේ සද්දේ හොඳයි මේක හොඳයි කියලා අරකේ රිපීට් වෙනවා කෝටි ගණන්. අතනින් එහාට යන්න දෙන්න ඕනේ නැහැ. පහින් පස්සේ යන්න දෙන්න ඕනේ නැහැ. දැන් ඕකේ නේද? ඊට පස්සේ නේද සිතුවිලි වලට ඒ මනෝද්වාරික සිත් යන්නේ. මනෝද්වාරික සිත් යන්නේ. දැන් අපි මේ චිත්ත වීති වල ආම්පානටි ගලවනවා. ඔක සිද්ධ වෙන්නේ ওই විදිහට. අපි හැම එකේම ඉතුරු කරගමු මේ පළවෙනි ජවනේ ඉතුරු කරගමු. ස්වාමීන් වහන්සේ පළවෙනි එකට කියන ගානට අනිත් ඒවා අඩු වෙන්නේ. ඈ? පළවෙනි එකේ තියෙන ගානට අනිත් දෙක තුන හතර පහයි ඒ මනෝද්වාර වල යන්නේ මේ සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තමන ඒව වැඩක් නැහැ. නෑ. මේ මේ වගේ විතරයි පංචද්වාර ආවජන විතරයි යන්නේ ඔය මේවා ඒක නිසා තමයි මේවා යන්නේ මේ බලන්න පංචද්වාර ආවජන පස්සේ තියෙන්නේ මොකද්ද සෝත විඥාන ඊට පස්සේ සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන මේවා වැඩක් නැහැ මේවා කන සම්බන්ධයෙන් එන ඒවා විතරයි මේවා හිතනේවනේ කන නැහැ සම්බන්ධ ඒක නිසා සම්පටිච්ඡන වැඩක් නැහැ සෝත විඥාන වැඩක් නැහැ ඔක්කොම තියෙන්නේ මනෝ ඔන්න මැකුවා ඉතුරු කරන්නේ මොකද්ද පළවෙනි ජවනේ කොයි පැත්තටද විපාක දෙන්නේ මකන්නද මේක
මේ ජවනය අයින් කරා එකම බංකොලොත් වෙච්ච ජවනය. හරිනේ. දැන් මේ චිත්ත වීදි පහක යවන් තියෙන්නේ. මේක මොකද්ද? සෝමනස්ස ඥාන සම්පයුක්ත අසංකාරික. ඔය හිත් වලින් තමයි බණ අහන්නේ. ඉතින් හරිය සන්තෝෂෙන් තමයි මේ බණ අහන්නේ. නේද? හොඳයි උපේක්ඛා සහගත උනායින් පස්සේ කොහොමද බණ අහන්නේ? උපේක්ඛා සහගතයි ඥාන සම්පයුක්තයි අසංකාරිකයි. දැන් මෙයා කොහොමද බණ අහන්නේ? සන්තෝෂයෙන් නේද? උපේක්ඛා සහගත කොහොමද එයා බණ අහන්නේ? ඔය විදිහට. මොනවද නැහැ. ඔය දෙන්නේ. සීරියස්. ඔව්. සීරියස් නෑ. සීරියස් ඔය විදිහට උපේක්ෂා සහගත. බලන්න සීරියස් වුණොත් මෙහෙමනේ. ඔය විදිහට බලන්න ඉන්නවා. උපේක්ෂා සහගත. අර දැන් තේරෙන්නේ ශබ්ද අහනවා ඊට පස්සේ ශබ්දවල තිබෙනා වූ අර්ථය ග්‍රහණය කර ගන්නවා. දැන් ඔය දැන් ක්‍රියාවක් කිරීමේදී ඔය බණ ඇසීම කරනකොට බණ ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මොකේද? අර ජවනයක. ඔය ජවනයක ජවන්සිත කියලා කියන්නේ එක සෝමනස්ස සහගත ඥාන සම්පත අසංකාරික හිත හත් වතාවක් ඒකේ තට්ටු ගෙහි බම්පෙවි වැඩ කරනවා. දැන් ඒ හිතින් හොඳට බණ අහන. ඒක ඇහෙන බණ නෙවෙයි. අහන බණ. ඇහෙන්නේ මොනවද? ශබ්ද. අහන්නේ මොනවද? බණ. ඒක නිසා අහන එකට අවධානය තියපු ගාම ඒ ශබ්දවල තිබෙනා වූ content ඒකේ තිබෙනා වූ ඇතුළත තිබෙන තේරුම හොඳට ඇදලා එනවා. ඒ හොඳට ඒක ගන්න හරි අවධානයක් තියෙනවා. ඇහෙන බණ වල අරක ගන්න බෑ. හේතුව හිත ඇතුළට බහින්නේ නැහැ. ඒක නිසා ඔබට කියනවා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා. ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඕහිතේ කියලා කියන්නේ බහිනවා. ඕහිත සෝතෝ කන යොමු කරලා අවධානය යොමු කරලා අවධානය හොඳට බස්සවලා බණ. එතකොට තමයි ලිඳින් වතුර ටිකක් ගන්න නම් මොකද කරන්න ඕනේ? වාදී දඬු නැත්නම් බහින්න ඕනේ. නේද? ඒ වගේ තමයි. හරියට සද්දේට ඒ කියන දෙයට හිත වැටෙන්න ඕනේ බහින්න. මේ විදිහට බණ අහනවා වෙනස් කරනවා. දැන් තේරුණාද මේකේ? දැන් ඔය බණ ඇසීම. තව තියෙනවා වගේ බණ ටිකක්. ඔය බණ දැන් තේරුණානේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිතෙන් බණහනේ කියන්නේ. ඒ හිතේ මොනවද තියෙන ආම්පන්න ටික? මේ හිතෙන් බණ අහනවා. සර්වචිත්ත සාධාරණ 7යි. මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර. ඊට පස්සේ ප්‍රකීර්ණක 6යි. මොනවද? විතක්ක, ਵਿਚාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. ඊට පස්සේ තියෙනවා කුසල සාධාරණ 19යි. කුසල සාධාරණ 19 උනත් තියෙන්නේ සද්ධා, සති, හිරියොත්ප්ප, අලෝභ, ආදෝෂ, తත්‍ර මඤ්ඤතතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලෞතා, චිත්ත ලෞතා, කාය මුදා, චිත්ත මුදා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුංචතා, චිත්ත පාගුංචතා, කාය උජ්ජකතා, චිත්ත උජ්ජකතා. නේද? කීයක් තියෙනද? 19යි. ඊට පස්සේ තියෙනවා ඒ 19ට එකතු වෙන්න ඕන ඥාන සම්පයුක්ත නිසා ප්‍රඥාචෛතසිකය. දැන් හරිනේ? ප්‍රඥාචෛතසිකය දැන්. ඔකම කීයද?
33යි. දැන් මේ චෛතසික ධර්ම 33ක් තියෙන හිතක් තමයි මේ සෝමනස්ස සහගත ඥාන සම්පිත අසංකාරික හිත චෛතසික ධර්ම 33ක් තියෙන හිතක්. මේක තේරුණාද? දැන් මේ චෛතසික ධර්ම 33 තියෙන පැකේජ් තමයි යන්නේ. 33යි. සිස්තුරිය යන දිගට යන්නේ ඒවා. එතකොට මේ තේරුණානේ මේ චෛතසික ධර්ම 33 තියෙන ඒවා වෙන තමයි යන්නේ. චෛතසික කුසල චෛතසික ඔක්කොම කීයක් තියෙනවද? මේ හොඳට අහගන්න. කුසල චෛතසික ධර්ම ඔක්කොම කීයක් තියෙනවද? 25යි. ඇයි මේ 25න් 25න් ඇයි 19ක් මෙතන 20යි වෙලා තියෙන්නේ. ඇයි 20ක් ආවේ? තව අඩුයි මේකේ ඇත්ත වශයෙන්ම තව එකක් අඩු වෙන්න ඕනේ. මෙතන 18ක් වෙන්න ඕනේ. මේ විදිහට හැවුවොත් 18යි. හේතුව මෙතන මෙන්න මේකේ තියෙනවා බලන්න මේ විදිහට හිතන්න. මේ විදිහට හිතන්න. ප්‍රකීර්ණ කීයක් තියෙනවද? 6යි. මොනවද? විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. මේ මනුස්සයර ප්‍රීතියක් තියෙනවද බලන්න? මෙතන 6යි. ප්‍රීතිය නැහැ. තේරුණානේ? නෑ උපේක්ෂාව වෙනයි. උපේක්ෂාව කියන්නේ ප්‍රීතිය නෙවෙයි. ප්‍රීතිය චෛතසිකය. දැන් මෙතන කීයක් වෙනවද? 32යි. ඇයි 32ක් උනේ? ප්‍රීතිය චෛතසිකය ඇති උනේ හේතුව යා උපේක්ෂාවෙන් බණ. නේද? දැන් ඊට පස්සේ දැන් බණ තේරෙනවා. ඉතින් අපිත් පොඩ්ඩක් මෙහෙම කුසලයේ අකුසලයේ ඉතින් දිව්‍ය ලෝකේ යන ගානේ අමුක්කෝම කියලා දැන් ඉතින් ඔයාලට බණ ඇහුවන් පස්සේ හොඳ ජීවිතයක් ලැබෙනවා. ඊට පස්සේ භවගුණ සම්පත් ලැබෙනවා. අර මේ කියලා ඉතින් ඔන්න ගොඩාක් කරුණු කාරණා කියලා දුන්නාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් 33ක් වෙනව නේද? තේරෙනව නේද? මේ වෙන තාලේ. මේ සෙට් එක සර්කිට් එක එහෙම වෙනවා. එක කෑල්ලක් අඩු වෙච්ච ගමන්ම එක කෑල්ලක් ඇතුලේ පොඩ්ඩක් වෙච්ච ගමන්ම ප්‍රොඩක්ට් එක වෙනස්. අවුට්කම් එක වෙනස්. නිදිගත આવොත් එහෙම එතකොට වෙනස්. නිදිගත આવොත් එහෙම වෙනස්. එතකොට මොකද තමයි මේ අපේ ෆිසිකැලිටි එක අපේ ශරීරය මේ අවුට්කම් එක දෙන්නේ ඇතුලේ තියෙන සෙටප් එක තමයි එළියට දෙන්නේ. මේකේ කෑලි වැලි හෙට වෙන්න මේකේ හෙට හරවන. සාධාරණයි. නේද? යමක් අපි හොඳට රහට හදලා කියලා දුන්නාන් පස්සේ කෑම බීම තේ එකක් වුණත් හැදුවෙන් පස්සේ ඒක හොඳට ප්‍රියෙන් ගන්න. නැත්තම් එහෙම මොකද වෙන්නේ? කෑලි එහෙම මෙහෙන් අඩුලා සීනිත් නැහැ, තේත් නැහැ, කෝපිත් නැහැ, තරම් දිය රහයි. මොකද වෙන්නේ අනිත් අය? තේ බොන්නෙත් නැහැ. ඒ අයගේ මූණොත් ටිකක්
අර වගේ තමයි. අවුට්කම් එකයි. ඔය බණ ඇසීම සම්බන්ධයෙන් හොඳයි. ප්‍රශ්නයක් ඇහුව නේද මම? කුසල 25ක් තියෙනව නේද? ඇයි 19ක් කුණේ ඇයි 19ක් මෙතන මේ ටික ඔක්කොම කුසල්නේ. මෙතන තියෙන එදිලා කීයක් තියෙන කුසල්? මෙතන 20ක් තියෙනවා. මේ 20ම කුසල්. මේක වැදගත්ද මේ පාඩම වැදගත්. මේකේ ප්‍රායෝගිකව තිබෙනා වූ ධර්මවල අපි කියලා දෙන ධර්ම එදිනදා ජීවිතයේ ඇතුළත ක්‍රියාවක් තුළ බැලීමේදී බලන විදිහ තමයි මේ. නාම ධර්ම සලකන විදිහ මෙතන මේ ගණන් කරලා තියෙන්නේ හිත අයින් කරලා. චෛතසික විතරයි. හිතත් එක කීයද? 34ක් වෙනවා. හරි වෙන ක්‍රියාවක් කියන්න බෑ. නමුත් ශාස්ත්‍රයේ තුල තියෙන විඤ්ඤාතිය කියන එක කියන්නේ අන්තිම බීජ තුනේ. ඒ විඤ්ඤාතිය දැනගන්න. විඤ්ඤාතිය තියෙනවා සද්දේ. ඒක දැනගන්නේ පස්සේ. අන්තිම තුන්වෙනි එකට යනකොට දැනගන්න. විඤ්ඤාති ගහන්නේ. ඒ ප්‍රඥාති විඤ්ඤාති දෙකම එකයි. මොකද? ඒ පහළ මන්දිරයේ ස්වාමීන් පළවෙනි එක පංචද්වාර වර්ජනේ, දෙවෙනි එකේ මනෝද්වාර වර්ජනේ, තුන්වෙනි එකෙන් භාෂාව තේරුම් ගන්නවා, කියන දේ තේරුම් ගන්නවා, අර්ථය පැහැදිලි කරගන්නවා. ඔව්. එහෙම තමයි තියෙන්නේ. මම ඔක දවසක් කියලා දුන්නා මේ. හරි. තව ඇයි අර කුසල් 25ක් තිබුණා නේද? කුසල් 25 පහක් අඩුුනේ ඇයි කියලා හිතුවද? මොනවද කුසල් ඔන්න මෙහෙම තියෙන්නේ 19ක් සර්ව සාධාරණ. මේක ප්‍රඥාව නේද? ඒකට 20යි නේ. ඒකට අඩු වුණා පහක් නේද? ඒ මොනවද? මෙහෙමයි දෙන්නේ. සම්මා වාචා. සම්මා වාචාව සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණාව මුදිතා. දැන් මේ ටිකනේ පහ. ඇයි මේවා මෙතෙන්ට ආවේ නැත්තේ? හේතුව මෙයා මේ අහගෙන ඉන්න වෙලාවක් මෙතක කතා කරන වෙලාවක් නෙවෙයි. සම්මා වාචාව වෙන්නේ නැහැ. මෙයා අහගෙන ඉන්නවා මැරෙන්න මේ කයෙන් කරන වැඩක් නෙවෙයි බණ අහන එක. ඒකින්ද ඉන්නේ මේකේ දෙන්නේ නැහැ. සම්මා ආජීව ජීවත් වීම සඳහා වැඩ කරන වෙලාවකුත් නෙවෙයි මේ කන තමයි බෙදලා තියෙන්නේ. ඒකින්ද මේ තුන් දෙනාම ඉන්නේ නැහැ. මේක ඇවිල්ලා සත්‍යයන්ට කරුණාව දක්වන වෙලාවක් නෙවෙයි. බණ අහන වෙලාව. ඒක නිසා කරුණාව වෙන්නේ නැහැ. කෙනෙකුගේ දියුණුව දැකලා සතුටු වෙන වෙලාවක් නෙවෙයි මේ මුදිතාව. ඒක නිසාත් මේකේ ඉන්නේ නැහැ. හැම වෙලේම මේකේ තියෙන්නේ මොකද්ද? කන තමයි වැඩ කරන්නේ. තේරෙනවනේ? ඒක නිසා මේ පහින් වැඩක් තියෙනවද මෙතෙන්? මේ එක ක්‍රියාත්මක වෙන්නේ හරි. ප්‍රශ්න තව මේ අහන්න බලන්න. දැන් ওই බණ ඇසීම කියන එක තමයි ඔය කරේ. දැන් තේරෙන්නේ බණ අහනකොට වෙන දේ ප්‍රඥාව වෙනවා. ප්‍රඥාව වල තියෙන අර තියෙන 19 එකයි කියන්නේ. ඔව්. 33 උනේ එකේ. මනෝද්වාරික චිත්ත නීති ගමන් කරනකොට දැන් අපි කීප දෙනෙක් බලනකොට එක එක්කෙනාගේ ගති ස්වභාවයන් අනුව අසංකාරික සසංකාරික ඒ වගේ වෙනස් ගති ස්වභාව කියන එකේ මොකද කියන්නේ?
එක එක්කෙනාගේ ගති ස්වභාව කියලා කිව්වම ඒ ගති ස්වභාවය මොකක්ද? අපි ඒ ගති ස්වභාවය කියන එකෙන් මොකක්ද දන්නේ? ඈ? ප්‍රඥාව තමයි තේරුම් ගන්න විවාදය තමයි මනස වැඩ කර කියන්නේ දැන් ඒගොල්ලෝගේ ප්‍රඥාවන්තයෙන් මෙහෙමයි එක එක්කෙනා ගතිය කියලා කිව්වට ඒක ඒ ගතිය ප්‍රඥා ගතියද සතුටු ගතියද නිදි කිරා වැටෙන ගතියද එහෙම නැත්නම් අහන්න පුළුවන් ගතියද බැරි ගතියද ගොඩාක් තියෙනවානේ. එහෙම බෑ මේකේ තියෙන්න ඕනේ යාට මේ කැලී ටිකෙන් මොනවද අඩු මොනවද වැඩි ඒ ටිකෙන් දැන් මේ ටික සෙට් එකක් තියෙනවා නම් 33 ඉතින් දැන් බණහනකොට කීයක් තියෙනවද චෛසික ධර්ම කීයක් තියෙනවද හොඳට ඥාන සම්ප්‍රයුක්තව අහනවා නම් 33ක් එන්න ඕනේ ඊළඟට මේ ඒකේ 33 එනේ මෙහෙම අර්ථයක් තියෙනවා දැන් අපි මේ කවුරු හරි අපිටම හිතෙන්නේ නැහැ බණහන. එහෙම අනිත් අය තමයි උද්‍යෝගමත් කරන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? මේ සිත් දුවන ඒවා මේ මුලින් මේ අප්‍රාණිකයි. අප්‍රාණිකය එහෙම යන. සසංකාරිකයි. ඒවා ඉස්සරහට ගිහිල්ලා තේරුම් යනකොට ඊට පස්සේ අසංකාරිකයි. තව වෙන ක්‍රියාවක් කියන්නේ මොකක්ද? දැන් මේ බණ ඇසීමේ ක්‍රියාව. මේවා දිගහැරලා දාන්න ඕනේ. මොනවද ඕන කෙනෙක් දැන් බණ අහනවා ඒකයි මම කියන්නේ. ඒක ස්වභාවික මත ඒ කියන්නේ දැන් මොකද දැන් බණ අහන්න හැමෝම බණ අහන්න නැහැනේ. ඒක සම්බන්ධයක් දැන් සමහර එක එක්කෙනාගේ සිත් එක්ක මේක මෙහෙම මේ සිත් ගැන කියන්නේ නැතුව සාමාන්‍යයෙන් දෙන්නෙකුට දෙවිදියකට තේරෙනවද කියලා කියන්නේ දෙන්නෙකුට දෙවිදියකට තේරෙනවා එකම බණ කියනකොට දෙන්නෙක් දෙවිදියකට විවිධ අහුවත් අහන මේ අන්තිමට එන තේරුම් ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. තේරුම් ගන්න ප්‍රමාණය පස්වෙනි එකේදී අපි හිතමු දෘෂ්ටි සහගත එක්කෙනෙක් ඉන්නවා කියලා. එයාට දැන් තව එක්කෙනෙක් වාරලා ඉන්නවා. ඇහෙනවා කියනකොට අඩු වෙන්නේ ප්‍රඥාවේ නැහැ. ශබ්ද ග්‍රහණේ තියෙනවා. ඒකග්ගතාවක් නැති වෙනවා. නෑ ඒකග්ගතාවේ තියෙනවා. දැන් අපි හිතමු මේ මිනිස්සයා. දැන් මෙයාටත් බණ ඇහෙනවා. මෙයාටත් ඇහෙනවා. මෙයා ඇවිල්ලා දෘෂ්ටිකාරී. මෙයාට ශ්‍රද්ධාව තියෙනවා. දැන් මේ උඩින් අනිදි. අන්තන් හැරවල ගත්තා. දැන් මෙයාට මොකක්ද තියෙන්නේ? ශ්‍රද්ධාව වැඩ කරන වැඩි මෙයාගේ. මෙයාට දෘෂ්ටි. මෙයාට දෘෂ්ටිය. එහෙම ඉන්නවනේ මිනිස්සුනේ. දෘෂ්ටිකාරයෝ ඉන්නවා මෙලොවක් පරලොවක් එහෙම නැහැ. ඔව් දැන් මෙයාට ශ්‍රද්ධාව තියෙන නිසා මෙයාට අර සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ඒවා සිත් වැඩ කරනවා. දැන් මෙයා මේ නිකන් වෙහි ඇවිල්ලා මෙයාත් එක්ක ඇවිල්ලා වාඩිලා ඉන්නවා. මෙයා මෙහෙ වාඩිලා හිටියට මෙයාටත් යනවා මේ ශබ්ද ග්‍රහණේ යනවා. පහපහ යනවා. හැබැයි මෙයාගේ දෘෂ්ටිය නිසා මෙන්න මේ හරියදී එයාට මේකෙන් මේ සද්දේ තිබෙන අර්ථය මේ දෙන්නටම සද්දය ඇහෙනවා.
සමානයි. සද්දේ සමානයි. සද්දේ වුණාට ඒ සද්දේ ඇතුලේ තියෙන දේ තියෙනවනේ. ඒ දේ මෙතන බාර ගන්න විදිය තියෙනවනේ. ඒ බාර ගන්න විදිය මේ දෙන්නගේ වෙනවා. මෙයාට සද්ධාව තියෙන නිසා, ප්‍රඥාව තියෙන නිසා මෙයා හොඳට ග්‍රහණය කරගන්නවා. මෙයාට දෘෂ්ටිය තියෙන නිසා මෙයා මෙතනින් යන්නේ ඔව් මේ දෘෂ්ටිය තියෙන නිසා මෙයාට මෙන්න මේවා හැම අඩු වෙනවා. අනිත් එක 32ක් වෙනවා. ඊට පස්සේ මේ මිනිස්යාට මේ ඒ තරම්ම මේ සද්ධාාවක් එහෙම නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව නැහැ. මෙතන තියෙනවා 5යි තියෙන්නේ. 5ක් තියෙනවා ප්‍රීතියක් එහෙම මොකක්වත් නැහැ. දැන් කීයක් වෙනවද? 31ක් වෙනවනේ. ඉතින් ඔහේ වාඩි වෙලා ඉන්නවා ඉතින් ඇවිල්ලා. ඥාන විප්‍රයුක්තය. ඔය මේ ඥාන අයින් කරලා තියෙන සම්පූර්ණ මේ අයින් කරා. දැන් හොඳ නෑ. දැන් 19යි තියෙන අර සාධාරණ නිසා 19 තියෙන අනිත් එක සද්ධාව වුණත් සද්ධා වීර්ය සද්ධා සති කියලා කිව්වට එයාට අර මේ තුනුරුවන් කෙරෙහි පැහැදින සද්ධාව එහෙම නෑ. දැන් තේරෙනවනේ මේ කාය විඤ්ඤාතිය චිත්ත විඤ්ඤාතිය බලපාන්න පුළුවන් සාවිනාසය කියන්නේ ඒකේ අඩු වැඩි වීම සමහරුන්ට නෑ ඒක වෙන එකක්. දැන් මේ කිව්වේ මේ දෙන්න අහපු ඒ වෙන වැඩ වලට යනවා. අපි කරන වැඩ බණ අහනවා, නානවා, කනවා බොනවා, යනවා, කතා කරනවා, තව වැඩ ගොඩක් තියෙනවානේ. දැන් මේ කියන්නේ එක වැඩකට. බණ හැ තව දාන්නේ දෙන ඒවා එහෙම තව ආවෙ නෑ. ඒව ළඟදිම එනවා. ඉස්තුනක්කට අඩංගුයි නේ සාමාන්‍යයෙන් ඒව කාය විඤ්ඤාති ඒවත් එතකොට හිතන ගතිය සැර ගතිය අඩුයි ඒ වගේ ඒවත් බලන්න. මුදු ගතියද? කාය විඤ්ඤාති කාය කම්මඤ්ඤතා. ඒක මම ඔව්. හරි ඒක අපි කාය කම්මඤ්ඤතාවේ මේකට බෑ. දාන්න බෑ. දාන්න බැරි මේ දෙන්නම කණෙන් වැඩ කරන්නේ. කණෙන් වැඩ කරන නිසා මේ දෙන්නට බෑ මේක කරන්න. ඒකට වෙන කාය කම්මඤ්ඤතාවේ හරි හොඳයි. කාය කම්මඤ්ඤතාවේ දාන්න පුළුවන්. වෙන එකකට. මේකට දාන්න බෑ. හොඳ වතුර ටිකක් බොන්න උකට වතුර ඕනේ. නෑ. ඒ කාය නෑ ඒ කාය කම්මඤ්ඤතා නෙවෙයි. ඒ හරි. මේක ලියා වෙනම තියෙනවා. හා 19යි වෙනම හයක් තියෙනවා. ඔව් ඒ වෙනම හයක් තියෙන ඒක වෙන එකක්. ඒක වෙන එකක්. ඒක අහපු එක හොඳයි. ඔව් ඒ කියන්නේ අර ඒක සාධාරණකේ තියෙන එකයි. ඔව් ඒකට මේ immediate action එකක් ගන්න ඕනේ. action ගන්න. වතුර ටිකක් වුණා. යමක් එහෙම තේරෙන්නේ නැතකොට උණු වතුර හරි හොඳයි. දැන් මේක මේවා මේ හරි සියුම්. එහෙම ගෙනියන්න බෑ නිකන් අර මේ පල්ලෙහා මිනිසයාගේ ටයිප් එකේ ගෙනියන්න බෑ මේක. එහෙම එකකුත් තියෙනවා. ප්‍රශ්න තියෙනවා 1 2 3යි. ඔය 4. ඔක 4 ඔක මතක තියාගන්න.
ඉස්සෙල්ලා ඇහුවා ඒකට අමුණා නේද උත්තරේ? ඔව් මට නෑ. නෑ නේ. ඉස්සෙල්ලා ඒක ඇහුව නේද ප්‍රශ්නය මට මතකයි මේ අපේ අහන්න ගිහලා මම ඉන්ටරප්ට් කරා ඒක ඒ වෙලාවේදී ඒකේ බණ අහනකොට හැම ඔය ස්වාමීන් වහන්සේ කියපු සමහර ඒවා ඔක්කොම එක සැරේ සිද්ධ වෙනවා නේද කියලා අහන්නේ. ඒ කියන්නේ බණ අහනකොට අපි මුලදී ආසාවෙන් පටන් ගන්නවා ඉස්සෙල්ලින් යනවා සමහරවිට ආමුදු කියන වචන වලට ආස නැති වෙනවා සමහරවිට ඔව් වේව්ස් යනවා. ඔව් අපි දන්නේ එකත් එක්ක ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. ප්‍රතික්ෂේප කරනවා හැප්පෙනවා. ඔයාලා පහේ ඒ කියන්නේ කෑලි දැන් අපි යමක් අහනකොට අපි අහන්නේ නිකම්ම empty mind නෙවෙයිනේ. මේකේ තියෙනවා කෙලින්ම ලොට් එකක් කාමරවල දාලා තියෙන්නේ. කෙලින්ම පොත් මේ මොකද්ද අපින් අහපු ඒවා වෙන ස්වාමීන් වහන්සේලා හරියදම ස්වාමීන් වහන්සේලා මංගුත්තර නිකායේ බණ ඊට පස්සේ රේණුකානේ සම්දිලා හාමුදුරුවෝ බලංගොඩාන මත ඔය සෙට් එක මේකේ තියෙනවා. අපිම හදාගත්තේ ඔය තියෙනවා. ඔය ගිහිල්ලා අර අලුතෙන් ඇහෙනකොට මේ පොත් අරිනවා. නෑ මේවා මේකට ගැලවෙන්නේ ප්‍රතික්ෂේප. නේද? ඒ ප්‍රතික්ෂේප කරන්නේ අර පහින්. හැබැයි ශබ්ද ගන්නවා. ඔක්කොම ටික ශබ්ද ගන්නවා. ශබ්දේ ප්‍රශ්නයක් නෑ. කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ශබ්දය ඇතුලේ දාලා දෙන දේ තියෙනවනේ. ඒ ටිකත් එක්ක හැප්පෙන එක තමයි අර තියෙන්නේ. ඒක මේ තියෙන පොත් වලට ගලවෙන්න ඕනේ. එහෙනම් ටික් කරනවා. හරිනම් මේක ටිකක් හරි. හැබැයි දෙවෙනි එක ක්‍රොස් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒක තියෙනවා මේ ප්‍රතික්ෂේප කරනකොට ඔය බණ අහනකොට එකම රැල්ල නෙවෙයි. මේ කිව්වේ එකම බණ අහන. ඕක ASCII ඔය බණ යන චිත්ත වීති නවත්තලා ඊට පස්සේ මොන කර්මයක්ද මේ? ඔක්කොම 12න් ද්වේෂ සහගතයි. අකුසල 12න් එනවා. මේක වෙනකොට ඊට වන්නේ නැහැ. බණ අහන්නේ මොකක් හරි කමන්නේ කියලා ගිහින් ඊට පස්සේ ආයෙ හිත හදාගන්න. ඊට පස්සේ අකුසල ටික වහගත්තා. ඊට පස්සේ කරණ එකක් හිතනවා. මම මෙහෙම දවසක් බණක් ඇහුවා. ඒකේ මෙහෙම. එතකොට මේ බණ අහන එකයි අර ඔක්කොම ටික අවනත්තලා ඊට පස්සේ අරක ගැන හිතනවා. ඒ වෙන ලයින් එකක් යනවා. ආයෙ එනවා මෙහෙට. ඒක නිසා මේ වේව්ස් කියන ඒවා චිත්ත වේව්ස් මේ චිත්ත වීති ළඟ ඉන්න ඒ අහනවා. ඒක ක්ලෝස් කරනවා වෙන එකකට යනවා. ඒ දෙකම ක්ලෝස් කරනවා ඇතුළේ පොත් අරිනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේ කියන්නේ බණ ඇසීම කියන එක හොඳටම සිද්ධ වෙනකොට ඒක පැයක් එක ක්‍රියාවක් හැටියට කරොත් මේ විදිහට තමයි. දෙකක් පැහැදිලි කරන්න ඕන. එකක් තමයි ඇහුවා සම්මා වාචා සම්මා කම්මන්ත ආජීවින්නත්තේ කියලා. එහෙම ඇහුවා නේද? ඒක දැහුවේ වෙන එකක්ද? අනමිට සාමාන්‍යයෙන් අඩංගු වෙනෝනේ අර කාය චිත්ත කම්මඤ්ඤතා චිත්ත කාය කම්මඤ්ඤතා කාය එතන ඒ දෙක ආවේ නැති කියන්නේ. හරි. හොඳයි. වචනයක් තියෙනවා. මොකද්ද කියන්න බලන්න. සද්ධාව, සතිය, හීරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, පත්‍ර, මජ්ජත්තත. ඊට පස්සේ තියෙනවා කාය, චිත්ත, කාය, චිත්ත, කාය,
කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා මේ කාය කියලා වචනයක් තියෙනව නේද? මේ කාය කියන වචනය හොඳට මේ හිතේ දරා ගන්න මේක හරිම පටලැවෙන වචනයක්. මේක හරි පටලැවෙන වචනයක්. මේවා රූපද සිද්ද? චෛතසිකද? කියන්නේ රූපද නාම ධර්ම? නාම ධර්ම. මේක කොහෙද වැඩ කරන්නේ? සිතේ. සිත රූපයක්ද නාමයක්? නාමයක්. සිත පේනවද නැද්ද? පේන්නේ නැති ධර්ම. මේවා පේන්නේ නැති ධර්ම. මේ කාය කියන වචනය පටලවන. පටලවෙන්නේ මේ විදිහටයි. මේ කාය දෙපැත්තක් තියෙන. එකක් තමයි කාය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිත කියලා එහෙමත් තියෙනවනේ. දැන් මේක මෙහෙමයි. අපි හිතමු අපි හිතමු දැන් හිතක් පහළ වෙනවා යාට. මේක තමයි හිත. මේවා නාම ධර්මද රූප ධර්ම? නාම ධර්ම. මේකට පහළ වෙනවා අපි හිතපු හැටියට මේ කුසල් සිත් නෑ. එක කුසල් සිතක්. ඒක මොකද්ද? සෝමනස්ස සහගත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත පහළ වෙනවා. එතකොට මේ හිතේ කීයක් තියෙනවද? සර්වචිත්ත සාධාරණ ප්‍රකේණක 6යි. සර්ව කුසල සාධාරණ 19යි. ප්‍රඥාව 1යි. කීයද ඔක්කොම? 33. අපි මේ 33 දාමු මෙහෙම. ඒවා මොනවාද? චෛතසික. සදාම් මේක හිත නෙවෙයි චෛතසික නෙවෙයි හිත. හැබැයි ඒක පින්ඩේට තමයි තියෙන්නේ. දැන් මේක හිතයි කියලා ගත්තොත් මේ චෛතසික ටික කියනවා මේකට කියනවා හිත. හිතේ චෛතසික වලට ධර්මයට කියනවා මොකද්ද? කාය. හිතේ ඒ කියන්නේ චෛතසික ධර්ම හඳුන්වන්නේ මොකද්ද? ඒ කියන්නේ හිතේ බොඩි එක. අංගෝපං. මේ චෛතසික වලට මෙතන කියනවා කාය. දැන් අපි හිතමු පස්සද්ධිය. පස්සද්ධිය කියන එකේ මොකද්ද තේරුම? සහැල්ලු. බර නැති. සහැල්ලු ගතියනේ. මේ හිතක් ගත්තයින් පස්සේ සහැල්ලු ගති දෙකක් තියෙනවා. මොකද්ද? හිතේ සහැල්ලුව තියෙන්න ඕනේ. හිතේ සහැල්ලුව තියෙන්න නම් චෛතසික කියන කයේ සහැල්ලුවක් තියෙන්න ඕනේ. චෛතසික කය. දැන් මේ හිත සහැල්ලු වෙලා චෛතසික කය ගොරෝසු වුණොත් මොකද වෙන්නේ? වැඩේට සුදුසු නැහැ.
ඒක නිසා යම් කිසි වෙලාවක හිත සැහැල්ලු වෙනවා නම් ඒකට සමානවම චෛතසිකත් සැහැල්ලු වෙනවා. ඒක නිසා හිතේ සැහැල්ලුව තමයි චිත්තපස්සද්ධිය. චෛතසික වල සැහැල්ලුව තමයි කායපස්සද්ධිය. මේ කාය කියන එකෙන් කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම චෛතසික පස්සද්ධිය කියවනම් තේරුණා? මේකට දාන්න ගියේ චෛතසික පස්සද්ධිය. චෛතසික පස්සද්ධිය. හැබැයි කය කියලා කියන්නේ චෛතසික කියන එක හේතුව ඒ ස්ථානයේ හැටියට ගලපන්න. දැන් ආනාපාන සතියෙත් එහෙමනේ. ආනාපාන සතියෙත් තියෙනවා මොකද්ද? ආස්වාස කය ප්‍රස්වාස කය කියලා. එහෙමනේ. එතන තියෙන ආස්වාස කය කියලා කියන්නේ ආස්වාසය පටන් ගන්න ඉඳලා මෙහෙම දිගට ඇවිල්ලා ආස්වාසය පිට වෙනකල් මේ රැල්ලට කියන මොකද්ද? ආස්වාස කය. මේක ඇවිල්ලා චෛතසික කය. මේ චෛතසික වල බරණතික සහැල්ලු ගතිය තියෙන්න ඕනේ, සිතේ සහැල්ලු ගතිය තියෙන්න ඕනේ. කයේ මෘදු ගතිය තියෙන්න ඕනේ. මේ කියන්නේ චෛතසික වල මෘදු ගතිය තියෙන්න ඕනේ, හිතේ මෘදු ගතිය තියෙන්න ඕනේ. දැන් මේ ටික ඔක්කොම මේ 19 ඔක්කොම මෙතන කීයක් තියෙනවද? 33යි. ධර්ම ඔක්කොම කීයක් තියෙනවද? ඔක්කොම තියෙනවා 34ක්. හිතත් එක්ක. හරිද? මෙතන චෛතසික 33යි, හිතයි 34යි. දැන් මේ 34 කුසල්ද අකුසල්ද? කුසල්. බර නැතිවද සැහැල්ලුවද? මෘදුයවද ගොරෝසුයවද? එතකොට හොඳට ඍජු හිත වක්‍රාකාර වෙනිච්ච හිත. ඔය ඔක්කොම ටික හිත සකස් වෙනකොට ඒ හිතේ බලපෑමක් කරනවා මේ මූණට, ඇස් දෙකට, රූපවලට, මේ නාසයට, තොල්. ඉතින් ඒකින්ද තමයි ඔය හිත මෘදු වුණාම, සැහැල්ලු වුණාම, ප්‍රියකර වුණාම පස්සේ තමයි මිනිස්සු ටිකක් ඇස් දෙක ඇරලා බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් ඒ හිතේ බලය තමයි අර ඇස් වලින්, මුහුණෙන්, නලලෙන්, කන් වලින්, ඊළඟට සිනහාවෙන්, දත් වලින් පිට කරන්නේ. මොකද්ද? මේකේ තියෙන මෘදු, සැහැල්ලු ගතිය තමයි මේ. නේද? දැන් ඔන්න හිත ගොරෝසුයි. අපි දුම් මිනිසෙක් ඉන්නවා. ඉතින් මේ මිනිසයා මේ කුසල්සිත නැහැ. කුසල්සිත නැහැ. මේ මිනිසයාට තියෙන්නේ මොකද්ද? තියෙන්නේ මේ මහ රාළු ගොරෝසු කරකස. ඊට පස්සේ තියෙනවා මේ හිත යාල. චෛත කීයක් තියෙනවද? චෛතසික ධර්ම සර්වචිත් සාධාරණ 7යි. ඊට පස්සේ ප්‍රකීර්ණක 6ක් දානවද? අපි 5ක් විතර දාමු. නෑ අපි දාමු 6. ආයෙ මොකද්ද? ඊට පස්සේ දානවා අකුසල සාධාරණ 4යි. මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. දැන් මිනිස්සයා මේ තියෙන්නේ මොකද්ද? ටිකක් මේ අපි එහෙමෙන් හොඳින් බණ අහනවායි අර එහෙම විස්තර කියලා දෙනවායි කට්ටිය ඔක්කොම බාන එයාට තරහ ගිහලා දැන් තරහ ගිහලා. දැන් ගොරෝසුයි ඔක්කොම හිත. දැන් ඉතින් මෙතන තියෙනවා මොකද්ද? ද්වේෂය. මේක ගණන් කරා බලන්න. කීයක් තියෙනවද? 18යි. මෙතනින් එක අයින් කරනවා. හේතුව ප්‍රීතිය අයින් කරනවා. ඇයි? ද්වේෂයනේ. සතුටෙන් තරහ යන්නේ නැහැ. ඊට පස්සේ දැන් මිනිස්සයා කීයක් තියෙන චෛතසික? 17යි නේ. 17යි. මේවා
හරි ගොරෝසු. කරකසෙහි. ඉතින් මේ වගේ තිබෙනා බලපෑම තමයි මේ එක්ස්ප්‍රෙෂන් එක. තේරුණානේ? ඇතුලේ සර්කිට් එක එහෙම වෙනකොට ඒක දාන පිටට. චිත්තේන නීයති ලෝකෝ. ඔය සූත්‍රය කියන්නේ. ඉතින් තමයි මේක මේ අර සිතට අනුපරිවර්තනය වෙනවා කය. මෙතන වැඩි වෙන්න මොකද වෙන්නේ? මෘදු වෙනවා, සැහැල්ලු වෙනවා, සෞම්‍ය වෙනවා. මේ චෛතසික ධර්ම 17ක් තියෙනවා. ඊළඟට මේකත් එක්ක 18යි. දැන් තේරෙනවද? කුසල් වල ගොඩාක් කියන්නේ 30න් එහා. කුසල චෛතසික වල කුසල් චිත්ත වල චෛතසික ධර්ම කීයක් තියෙනවද? 30න් එහා යනවා. බොහෝ දුරට 30න් යනවා. ඊළඟට තව ඔය මේවට යනකොට ටිකක් අඩු වෙනවා සම ගානේ කියන්නේ ඔය මේ ධානය සිත් වලට යනකොට පොඩ්ඩක් එහෙම අඩු වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් 30න් එහා යනවා. ඊළඟට දැන් මේ මිනිස්සයාට තරහ ගිල්ල තියෙනවා. දැන් පේනවනේ. වැඩි වෙච්ච දේ. 17යි. දැන් මේකේ මේ චෛසික ටික දාම මේක කිව්වේ නැතුවට මේ ටිකටත් චෛසික කයක් තමයි. හැබැයි ඒක කියන්නේ අර ඇත්තට මුදු වෙනවා නිසා. ඊළඟට තව මොකක්ද හවුව? මාර්ග චිත්ත වීතියට ඒකට ඊට තුන අඩු වෙන නිසා ආදී අස්කාරික මාර්ගයට. මට හරියට හොන්නේ නැහැ කියනවා. හොඳට පැහැදිලිව පිරිසිදු ප්‍රශ්න එන්න ඕනේ. එතකොට තමයි උත්තරයක් එන්නේ. බල සීමත් නිවන් දොරටුවක් වෙනවා කියන නිසා. ඔව්. ඒ අවස්ථාවේ මාර්ග සිතක් පහළ වුණොත්. ඔව්. එතකොට ඒ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. ඒ සිතේ ඔව්. මේ බණ ඇසීම නිවන් දොරටුවක් තමයි. ඒක ඇවිල්ලා පොදුවේ කියන්නේ. හැබැයි බණ අහන සිතින්ම නිවන් දකින්නේ නැහැ. තේරුණා? හේතුව බණ අහන සිතින් බණ අහනවා. ඒ බණ අහලා ඊට පස්සේ ඒවා ඇතුළත විදර්ශනා වෙලා ඊට පස්සේ මාර්ග සිත්තරෙන් තමයි නිවන් දකින්නේ. ඒ මාර්ග සිත් ඇතිවීමට බණ ඇසීම පාදකයක් වූ නිසා මේ බණ ඇසීම නිවන් දොරටුවක් කියලා කියනවා. ඒක කවදාකවත් ඔය අපි කියවනේ සිත් පේලියක් දාලා මේ වෙනවා කියලා. ඒකෙදි අර පස්වෙනි එක තියෙනවනේ. පස්වෙනි එකේ ඒ හරියෙන් එහා පැත්තට වැඩ කරනවා අර්ථග්‍රහණය. ඊට පස්සේ ධර්මග්‍රහණය. එතනින් එහාට තමයි නිවන් දොරටුව තියෙන්නේ. ඒක තේරුණාද? තාත් මොනවද තියෙනවද? බණ අහනකොට බණ ඇසීම හේතු කරගෙන බණ ඇසීම මනෝද්වාරික කවදාකවත්ම පංචද්වාර ආවර්ජන සිතකින් නිවන් දකින්නේ නැහැ. මනෝද්වාර ආවර්ජන මාර්ග චිත්ත වීතියකින් තමයි නිවන් දැකීම සිද්ධ වෙන්නේ. මාර්ග චිත්ත වීසියක් හැදීමට බණ ඇසීම උපකාරයි. ඒක අහපිය කොහොඳයි. මම හිතන්නේ තේරෙන්නේ නැදිනේ. හරි. හරි. එහෙනම් අපි